සරස්වතී මණ්ඩපය. ආයුබෝවන්, මේ ආරම්භ වන්නේ සරස්වතී මණ්ඩපය. ඔන්න අදත් අපි සරස්වතී මණ්ඩපය අරගෙන ඔයාලගේ ගෙදරට ආවා. විද්‍යාලෝක ප්‍රදීපය දල්වන අමාවතුර කවිසිලුමින කියවන සකස්කඩේ සිදකට මොන බන්ධන සරස්වතී මණ්ඩපයයි ඇරඹෙන සරස්වතී මණ්ඩපයයි ඇරඹෙන. ජාතික ගුවන් විදුලියෙන් හැමදාම රටට දුන්නේ අධ්‍යාපනයයි. ඉතින් සිංහල ස්වදේශීය සේවය විදුර ළමා ගුවන් විදුලියෙන් සරස්වතී මණ්ඩපය ඇරඹෙනවා. ආයුබෝවන් පුංචි යාළුවනේ, සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. අද අපි වැඩසටහන මෙන්න මෙහෙම ආරම්භ කරමු. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතැනකදී හෝ මහා මුහුදෙහිදී හමු වුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. අපේ ජීවිතය කියන්නේ අභියෝග වලින් පිරුණු ගමනක්. හරියට ගඟක් වගේ. අපිට සැඟවෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. අපිට විවිධ අභියෝග වලට විවිධාකාර විදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අභියෝග මගහැරලා අපි ගියොත් අපිට ගඟක් වගේ ලස්සනට මේ ජීවන ගමන යන්න ලැබෙන්නේ නැහැ. ඒ ගැනත් මතක් කරන ගමන් ආරම්භ කරන්නම් දැනුම, කලාව, සාහිත්‍ය රසවින්දනයේ සොයන පුංචි ඔබේ ගුවන්විදුලි නවාතැන සරස්වතී මණ්ඩපය. මේ ගැන සාකච්ඡා කරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී සිංහල ආචාර්ය සජිත් කහඳවල ගුරු පියාණන්ට තමයි අපි ආරාධනා කරේ අද වැඩසටහනට අපේ විෂය කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ආයුබෝවන් සජිත් කහඳවල ගුරු පියාණනි. ආයුබෝවන් පුතේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බ්‍රහස්පතින්ද සරස්වතී මණ්ඩපය අහගෙන ඉන්න පුංචි ඔයාලව වෙනදා වගේම අදත් හරි ආදරයෙන් අපි මේ වැඩසටහනට අපි පිළිගන්නවා. ඉතින් දැනුම, විනෝදය, සතුට, ඒ වගේම අධ්‍යාපනය මේ හැම දෙයක්ම අරගෙන අදත් මම ඇවිල්ලා ඉන්නවා සිංහල භාෂාව හා සාහිත්‍ය කියන විෂයත් එක්ක මේ දැනුම බෙදා හදා ගන්න. ඉතින් පුතාලාට මම අද දවසේ කතා කරන්න හිතුවා විශේෂයෙන්ම සාහිත්‍ය පාඩම් විතරක් නෙමේ ව්‍යාකරණ පාඩනුත් අපිට වැදගත්නේ. ඉතින් මෙන්න මේ සාහිත්‍ය සහ ව්‍යාකරණ කියන මේ කොටස් දෙක එක්ක අපේ අද සංකතනය සිද්ධ වෙනවා. විශේෂම වැදගත්ම දේ තමයි අපේ 10 11 ශ්‍රේණිවල දූපුතුන්ට මම මේ අද කතා කරන මාතෘකාව පිළිබඳව ලොකු වැදගත්කමක් ඇති වෙන එක. මොකද මම හිතන්නේ ඒගොල්ලන්ට විභාග මොකද මේ දවස් ටිකේ COVID-19 හින්දා අපි ගෙදරනේ ඉන්නේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට අධ්‍යාපන කටයුතු අදාළ වෙලා තියෙන්න පුළුවන්. ඔබට ඔබ සම්බන්ධ වෙච්ච පන්තියට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම දෙයක් හින්දාම මම තීරණය කළා ඔබට අද වැදගත් වෙන ව්‍යාකරණ සහ සාහිත්‍ය පාඩම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් විශේෂයෙන්ම මම පළවෙනියටම කතා කරන්න කැමතියි පුතේ මේ ව්‍යාකරණ කිව්වහම අපිට ඇත්තටම ටිකක් නීරසයිනේ. සමහර දරුවන්ට මේ ව්‍යාකරණ කිව්වහම අපොයි එපා කියලා කියනවා. හැබැයි ව්‍යාකරණ කියන්නේ මහා අමාරු දෙයක් නෙමෙයි පුතේ. ව්‍යාකරණයට අපි ආස කරනවා නම් අපි ඒ දෙයට ආදරය කරනවා නම් අපිට ඒ දේ ලබා ගන්න පුළුවන්. ඒ නිසා ව්‍යාකරණ සරලයි. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම ඔයාලට ව්‍යාකරණ වල තියෙන වැදගත්ම සහ විභාගයකදී වුණත් ප්‍රධාන වශයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි පුතේ රචනාව කියන එක. දැන් අපි දන්නවා රචනාවක් කිව්වහම ඇත්තටම පාසලේදී වුණත් අපිට රචනාවක් ලියන්න දුන්නාම අපි ටිකක් හිර වෙනවා. අපිට හිතා ගන්න බැරි වෙනවා. අපි ටිකක් බය වෙනවා රචනාවක් වගේ දෙයකදී නේද? මොකද ඇත්තටම පුතේ රචනාවකට ඔබ දන්නවා ලකුණු 25ක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රශ්න පත්‍රයේ පුතේ 4න් එකකටත් වැඩි කොටසක් වගේ රචනාවට ලකුණු හම්බ වෙනවනේ. ලකුණු 25ක කොටසක් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට වැදගත් කාරණාවක් මේ රචනාවත් එක්ක බද්ධ වෙනවා. ඒ නිසා මම මුලින්ම මේ කැමති මේ රචනාව කියන මාතෘකාව පිළිබඳව ඔබත් එක්ක මේ කතාව කරගෙන යන්න. ඇත්තටම පුතේ රචනාවක් කියන්නේ මොකක්ද? දැන් අපි පටන් ගන්න ඕනේ ඔන්න ඔතනින්. රචනාවක් කියන කුමක්ද කියන තැනින්. පුතේ රචනාවක් කියලා කියන්නේ යම්කිසි මාතෘකාවකට අනුව අපි ලියන ගද්‍ය ලියවිල්ලක්. යම්කිසි මාතෘකාවක් පදනම් කරගෙන අපි ඒකට ලියන ලියවිල්ලක්නේ. මේ ලියවිල්ල පුතේ ශාස්ත්‍රීය විය යුතුයි.
දැන් අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබ විචාරයක් ලියනකොට ඒ විචාරයක් ලිවීමේ ආකෘතිය කොයි වගේද කියන එක. අපි පද ගලපලා හරීම නිර්මාණාත්මකව ඒක ලියනවා. හැබැයි රචනාවක් ඊට වඩා සාපේක්ෂව වෙනස් වෙනවා. මොකද එය ශාස්ත්‍රීය විය යුතුයි. එතකොට අපි ගන්න වචන ටික, අපි ලියන කරුණු කාරණා ටික, ඒවැය තියෙන ව්‍යාකරණානුකූල භාවය මේ හැම දෙයක් ගැනම අපිට මේතනදී හිතන්න වෙනවනේ. ඉතින් විශේෂයෙන්ම පුතේ දැන් මේ රචනාව කියන එකේදී විශේෂයෙන්ම අපේ දරුවන්ට මේ රචනාවක් ලියන්න ගියාම ලොකු අඩුපාඩු රාශියක් අපි දකිනවා විභාගයේ තුලදී, ඒ වගේම ඔබ පන්ති කාමරේ ලියන පිළිතුරු තුලදී. ඒ නිසා මම අද දවසේ දැන් මේ රචනාව ගැන තව ටිකක් මේ විදිහට කතා කරන්න මම හිතනවා. දැන් පුතේ දැන් අපි රචනාවක් ගත්තාම දැන් මම කිව්වා පළවෙනිම කාරණාව ඔබට විභාගයේදී ලකුණු 25ක ප්‍රශ්නයක් තමයි මේක. එතකොට දැන් රචනාවක් කියන්නේ මොකක්ද කියන තැනදී අපි කතා කරොත් මම මුලින් මතක් කළා රචනාවක් කියන්නේ යම්කිසි මාතෘකාවකට අනුව ලියන ලද ගද්‍ය ලියවිල්ලක් කියන එක. එතකොට පුතේ කොහොමද දැන් ඔබ දන්නවා 10 11 ශ්‍රේණිවල පුතාලට විභාගයේදී විශේෂයෙන්ම රචනාව දුන්නාම යම්කිසි ඡේද කිහිපයක් දෙනවා. අපි දන්නවා ඡේද 4ක් දෙනවා. මෙන්න මේ ඡේද 4 කියවලා පුතේ ඔබට පළවෙනියටම සිද්ධ වෙනවා මොකක් කරන්නද? රචනා මාතෘකාවක් තෝරගන්න. දැන් අපි රචනාවකට ගියාම පළවෙනියටම කරන්න ඕනි පුතේ ඔයා තීරණය කරන්න ඕනි ඔයාට වැඩිපුරම හොඳින්ම ලියන්න පුළුවන් රචනාව මොකක්ද කියන එක. ඔයාට වැඩිපුරම ලියන්න පුළුවන් හොඳටම ලියන්න පුළුවන් රචනාව මොකක්ද කියන එක තීරණය කරගන්න ඕනි. අර තියෙන ඡේද ටික කියවලා. අන්නේ ඡේද ටික කියවලා අපි මාතෘකාවක් තෝරගෙන අපි ඡේද කියවලා ඡේද වලින් එකක් තෝරගෙන අන්නේ එක ඡේදයට අදාළ වෙන හොඳ මාතෘකාවක් හදා ගන්න ඕන. අපි කියනවා පුතේ මේ මාතෘකාව නිර්මාණාත්මක විය යුතුයි. අපි නැත්තම් කියනවා ක්‍රියේටිව්. අලුත් නව අදහසක් එකතු වෙන විදිහට මේ මාතෘකාව සම්පාදනය විය යුතුයි. දැන් අපි උදාහරණයක් හැටියට හිතමු. දැන් අපි දන්නවා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම මේ වෙනකොට මේ COVID-19 වසංගත තත්ත්වය කියන එක තියෙනවා. ඉතින් මේ COVID-19 හින්දා දැන් අපි දන්නවා මුළු ලෝකෙම ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතිමය වශයෙන් මේ හැම පැත්තකින්ම පුතේ මොනවා වෙලාද? මේ වෙනකොට වෙනස් වෙලා. විශේෂයෙන්ම අපි ගත්තොත් එimhe ආර්ථික පැත්තෙන් ලෝකෙම මේ වෙනකොට ගොඩක් පල්ලෙහාට වැටිලා තියෙනවා. ඒක අපේ රටටත් බලපානවා. මොකද අපේ රට තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. එතකොට සංවර්ධනය වෙමින් පවතින අපි වගේ රටකට ඒ දේ දරා ගන්න හරි අමාරුයි. ඉතින් දැන් හිතන්න මේ සම්බන්ධයෙන් ඔබට මේ ඡේදය තුල යම් කාරණා ටිකක් දෙනකොට ඔබට හොඳ ලස්සන මාතෘකාවක් ගන්න පුළුවන්. ඒ මාතෘකාව ඔබ නව විදිහට හිතන මාතෘකාවක් බවට පත් යුතුයි. ඒ වගේම දැන් අපි දන්නා පුතේ රචනාවට ලකුණු 25ක් හම්බ වෙනකොට මේකට කොටස් වලට තමයි මේ ලකුණු ටික හම්බ වෙන්නේ. විශේෂයෙන්ම සාරවත් මාතෘකාවක්, ඒ වගේම ඔබ රචනාව තෝරගන්නකොට ඒ රචනාව ඡේද කියවල සාරවත් මාතෘකාවක් යොදා ගන්න එක, ඒ වගේම ඔබ සංවිධානාත්මක සහ නිර්මාණශීලීත්වය ස්වාධීනව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. මොකද අපේ දරුවෝ කරන දෙයක් තියෙනවා මේ කාගේ හරි අදහස් ටිකක් අරගෙන තමයි ලියන්න පටන් ගන්න. ඒක වැරදි නැහැ පුතේ. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ ස්වාධීනව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මොකද ඒක හරි වැදගත්. සිත උතුරා
පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණතමේ අවධිය තමයි දරුවනේ කෝට්ටේ සාහිත්‍ය අවධිය කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ කෝට්ටේ සාහිත්‍ය අවධිය තුල සංදේශ කාව්‍යයක්. ඇත්තටම සංදේශයක් කියන්නේ මොකද්ද? කිසියම් දූතයෙකු මෙහෙවරේ යොදාගෙන යම් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගෙනියන පණිවිඩයක්නේ පුතේ සංදේශයක් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා ලාංකේය සංදේශ කාව්‍යයන් වල ඉතිහාසයට ගියාට පස්සේ ලංකාවේ නිර්මාණය වෙච්ච පැරණිතම සාහිත්‍ය මේ පැරණිතම සංදේශ කාව්‍ය බවට පත් වෙන්නේ ගම්පොළ යුගයේ ලියවෙච්ච මයුර සංදේශය කියන එක. එතකොට මේ මයුර සංදේශයෙන් පස්සේ ලංකාවේ ලාංකේය සාහිත්‍ය තුළ නිර්මාණය වෙච්ච පද්‍ය සාහිත්‍යයේ සංදේශ කාව්‍යාවලිය තුළ අපිට කෝට්ටේ සාහිත්‍ය අවධිය වැදගත් වෙනවා. මොකද හංස සංදේශය, සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය, කෝකිල සංදේශය, පරවි සංදේශය වැනි ප්‍රසිද්ධ සංදේශ කාව්‍යයන් රාශියක් නිර්මාණය වුණේ මෙන්න මේ අවධිය තුල. එතකොට පුතේ ඔබේ පෙළපොතේ එන මග විසඳුරු පාඩම අපි උපුට ගන්න සැලලිහිණි සංදේශයෙන් කියලා කිව්වනේ. අපි කතා කරොත් මේ සැලලිහිණි සංදේශයේ කතුවරයා කවුද කියලා ඉවල ඔබ දන්නවා තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණෝ කියලා තමයි අපි විශ්වාස කරන්නේ සහ මේ නිර්මාණය අපි හොයාගෙන යද්දී අපිට හම්බ වෙන ලේඛකයා බවට නැත්නම් රචකයා බවට පත් වෙන්නේ උන්වහන්සේ. ඔබ දන්නවා පුතේ මේ සංදේශ කාව්‍යයක් නිර්මාණය කිරීමේදී මේ සංදේශ කාව්‍යයක් නිර්මාණය කරන්න යම්කිසි තේමාවක් තිබ්බා. එහෙම නැත්නම් මේකට යම්කිසි බලපාපු අනුභූතියක් තිබ්බා. එතකොට මේකේ නිර්මාණ දැන් මේ සැලලිහිණි සංදේශය ගැන කතා කරනකොට මේ සැලලිහිණි සංදේශය ඇයි ලිව්වේ කියන එකේදී අපි දන්නවා පුතේ ලංකාවේ පාලනය ගෙනෙනවා මේ වෙනකොට 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා. 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාට හිටිය පුතේ දියණියක් එයාගේ කනිටු දියණිය ලෝකනාථා හේවත් උලකුඩේ දේවිය කියලා. එතකොට උලකුඩේ දේවියට පුතෙක් හිටියේ නැහැ. මොකද කයවර පරාක්‍රම බාහු රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වය ලබා ගන්න කෙනෙක් අවශ්‍යයි. ඒ නිසා උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන ලෙස ඉල්ලලා කැලණියේ විභීෂණ දෙවියන්ට කරන ආයාචනයක් හැටියට තමයි පුතේ මේ සංදේශ කාව්‍ය නිර්මාණය කළේ. ඔබ දන්නවා මේ සංදේශ කාව්‍ය තුල කාව්‍ය 108ක් අයත් වෙනවා. කාව්‍ය 108කින් මේක සුපෝෂිත වෙනවා. මේ සංදේශ කාව්‍යයන් විශේෂයෙන්ම අපි පැරණි සංදේශයන් පිළිබඳව කතා කරනකොට යහගි කියන විරිතෙන් තමයි ලියවෙන්නේ. ඒක දූතයාට කරන ආශිර්වාදයක් හැටියට අපි සලකනවා. විශේෂයෙන්ම මේ නිර්මාණය තුළ එන කවි සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන පුතේ සමුද්‍රඝෝෂ විරිතෙන්. දැන් මේ විරිත් භාවිතය ගැන කතා කරනකොට හරි සුන්දර කතාවක් තමයි. සමුද්‍රඝෝෂ විරිත කියන්නේ මොකක්ද? පුතේ සමුද්‍රඝෝෂ විරිත කියන්නේ ඔබ දන්නවා මුහුදේ රළ නැගෙන ආකාරය. මේ මුහුදේ රළ නැගෙන ආකාරය පිළිබඳව අපි විමසනකොට අන්නේ රළ නැගෙන ආකාරයට තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අර මුහුදේ රළ ඇති වෙලා වෙරළට ඇවිල්ලා ඒ වෙරළේ හැප්පිලා යන විදිහට තමයි අපි මේක දකින්නේ. එතකොට පුතේ මේ මග වැණුම නැත්තම් මේ මාර්ග වර්ණනාව දූතයා යනකොට අවට පරිසරය තුල දකින්නේ චමත්කාරය, ස්වභාවික සුන්දරත්වය, ඒ තියෙන අලංකාරවත් භාවය මේ හැම දෙයක් පිළිබඳව මේ සංදේශ කාව්‍ය තුල කතා බහට ලක් වෙලා තියෙනවා සහ ඔබට නිර්දිෂ්ට කොටස මේ ගැන ලියවිලා තියෙනවා. මග විස්තරු කියන එකේ අදහස වෙන්නේ මේ මාර්ග වර්ණනාව කියන එක, මග වැණුම කියන එක. දැන් ඊට අමතරව තවත් වර්ණනා දියකිලි වැණුම වෙන්න පුළුවන්. එතනින් ගියාම නිශා වැණුම වෙන්න පුළුවන්. මේ වගේ විවිධ වැණුම් මේ සංදේශ කාව්‍යක දකින්න පුළුවන්. ඒ අතුරින් මග වැණුම කියන එක හරිම විශිෂ්ට වර්ණනාවක් බවට පත් වෙනවා. ඉතින් පුතේ මේකෙදි විශේෂයෙන්ම කවියා නැත්තම් මේ කියන රාහුල හාමුදුරුවෝ යොදාගත්තේ මේ ස්වභාවෝක්තියත් එක්ක. ඒ කියන්නේ ස්වභාව සෞන්දර්යය තුල තියෙන විචිත්‍රත්වය, ඒ තියෙන චමත්කාරජනක හැඟීම කියන එක තමන්ගේ නිර්මාණ විෂය තුල උන්වහන්සේ ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිසා හරි සුන්දර විදිහට ඔබට මේ පිළිබඳව කතා කරගෙන යනකොට මේ පිළිබඳව තියෙන අත්දැකීම් බෙදා හදා ගන්නකොට අපිට අතිවිශාල වශයෙන් ලොකු කාරණා ටිකක් දැනගන්න පුළුවන්. ලපනොම වන් සඳමින් සොමි ගුණ ගිහිනි ඔබ වැඩි ගත හිල් මැලි සිව් මැලි පැමිණි සැපරිසි දෙන වැනි රස පසට සිතුමිනි ඔබ දැකුමින් අප පින් කළ බව දැනිනි සරණිය මිනි පැමිණිය පොත් අගට බඳ කිකිනිය දද ගිහිනිය විමන් බට නොව පැරණිය වන රමණිය විටින් විට සැලලිහිනිය වදු කැලණිය පුරවරට සැලලිහිණි සංදේශය වගේම පුතේ මම අද දවසේ තෝරගත් තවත් එක්තරා සාහිත්‍ය පාඩමක් ඔබ දන්නවා 15 වෙනි පාඩම ඔබේ පෙළ පොතේ එන
දෑතේ කරකට සිඹ සනසන්නට කියන පද්‍යාවලිය. මේක කියනකොට මතක් වෙනවා ඇති කවුද මේ නිර්මාණය කරන්නේ කියලා. ඔබ දන්නවා මහගම සේකර ශූරීන්. අපි දන්නවා පුතේ ලාංකේය පද්‍ය සාහිත්‍ය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ නූතන කාව්‍ය ඉතිහාසයේ අපි අතීතයට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවහම මේ නිදහස් සම්ප්‍රදාය විශේෂයෙන්ම ජී.වී. සේනානායක මහත්මයාගෙන් ඇතිවෙච්ච නිදහස් සම්ප්‍රදාය තුල නිර්මාණ විෂය නැත්නම් කවිය පිළිබඳව කතා කරගෙන යද්දී මේ නිදහස් කවියේ ආරම්භක පුරෝගාමියෙකු හැටියට අපිට මහගම සේකර ශූරීන් හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම අපි කියන නිදහස් කවියේ ප්‍රථම තරංගය නියෝජනය කරන නිර්මාණකරුවෙක් හැටියට සේකර ශූරීන්ව හඳුන්වන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ඔහු ලියන නොමියේමේ සක්වාලිහිණී ප්‍රබුද්ධ වගේ කාව්‍ය නිර්මාණවල තිබිච්ච වැදගත් භාවය අදටත් අපි අත්විඳිනවා. ඒ නිර්මාණවල තිබිච්ච නිර්මාණ ශක්තියතාවයේ හැකියාවන් අපි අදටත් රස විඳිනවා. විශේෂයෙන්ම ඔහු නවකතාකරුවෙක් හැටියටත් ඊට පස්සේ ගීයපද රචකයෙක් හැටියටත් අපිට අපේ මේ සාහිත්‍ය ලෝකයේ තුල දකින්න පුළුවන්. විශේෂයෙන්ම තුම්මංහන්දිය, මනෝමන්දිර වගේ නවකතා ඔහු අතින් ලියවෙච්ච නිර්මාණ බවට පත් වෙනවා. ඒ වගේම රත්නදීප ජන්මභූමි, ඇසේ මතුවන කඳුළු බිඳුගෙන, පාළු අඳුරු නිල් අහසමමයි වැනි ගීත, ඒ වගේම ඔහු ලියන නාට්‍ය ගීත, අන්න බලන් සඳ, ඈත කඳු කර හිමව් අරණේ වගේ නිර්මාණ අපේ ගීත සාහිත්‍ය, අපේ නාට්‍ය සාහිත්‍ය පවා සුපෝෂණය කරා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම පුතේ දැන් ඔබට නිර්දිෂ්ට මේ දෑතේ කරකට සිඹ සනසන්නට කියන පද්‍යාවලිය ගැන අපි කතා කරගෙන යද්දී මේ නිර්මාණය ඉදිරිපත් කරන සේකර ශූරීන්ගේ නිර්මාණයේ පසුකාලීනව ගුවන්විදුලි අවකාශය තුළ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා පසුකාලීනව විකාශනය වෙනවා. එය නිර්මාණය කරන්න පුතේ සංගීතය සපයලා W පණ්ඩිත් අමරදේව ශූරීන්, ඒ වගේම එතුමාගේ බිරිඳ වෙච්ච විමලා අමරදේවයන් මේ නිර්මාණය ගායනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා අපේ මේ නිර්මාණය ගැන කතා කරගෙන යනකොට මේක වැදගත් නිර්මාණයක් කියලා මම මතක් කරා මුලින්ම. ඉතින් මේ නිර්මාණය තුළ කතා බහට ලක් වෙන්නේ විශේෂයෙන්ම මොකක්ද කියලා අපි කිව්වොත් එහෙම අතීත ශ්‍රී විභූතිය සහ ජාතිකාභිමානය ශ්‍රමාභිමානය කියන දේ පිළිබඳව අපේ ළමා මානසිකත්වයේ වැඩිහිටි මානසිකත්වයේ තුල මේ අදහස් පිළිබඳව උලුප්පා දක්වන්න. විශේෂයෙන්ම පුතේ අපි ජීවත් වෙන අපේ ලංකාව පිළිබඳව සමහර වෙලාවකට අපේ මිනිස්සුන්ට ටිකක් අමතකයි. අපිට මේ අපේ රටේ තියෙන වටිනාකම් ටික අපේ තිබිච්ච සભ્યත්වයේ ශිෂ්ටාචාරය හරපද්ධතිය කියන එක හරි අඩුවෙන් තමයි දැනෙන්නේ. ඉතින් මේ අඩුවෙන් දැනෙන දේ හින්දා අපිට අපේ රට මගේ හැරෙන්න පුළුවන්. අපේ රටේ තියෙන වටිනාකම් ටික ගැන මගේ හැරෙන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනි අනාගත පරපුරට අපේ රට උරුම කරලා දෙනකොට, අනාගත පරපුර උදෙසා අපේ රට ඉදිරියට බාර දෙනකොට මේ රටේ තිබිච්ච වටිනාකම් ටික ගැන උන්ට පහදලා දෙන්න. මේ රටේ තිබිච්ච වටිනාකම්, හරපද්ධතිය, සංස්කෘතිය මේ හැම දෙයක් පිළිබඳව උන්ට පහදලා දෙන්න ඕනි. එහෙම නොවුනොත් එහෙම පුතේ වෙන්නේ අපිට කියලා જાතියක් නැතිවීම. දැන් මේ නිර්මාණය ආරම්භ වෙනවා මෙන්න මේ විදිහට. නිර්මාණය කියවගෙන යද්දී ඔබට ලස්සනට මේක වැටහෙන්න පුළුවන්. දෑතේ කරගැට සිඹ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි, දහදිය මුතු ඇට මල් වරුසාවි, කරල් බරින් පීදී වැගිරේ. පුතේ නිර්මාණය ආරම්භයේදීම කවියක් කියනවා මේ අතීතයේ තිබිච්ච, අතීතයේ විතරක් නෙමෙයි අදටත් මේක අපි දකිනවා, අපේ රට පුතේ අතීතයේ පටන්ම කෘෂිකාර්ථිකයේ පදනම් කරගත්තු රටක්. එතකොට අපි දන්නවා අපි ගියොත් එම් පොළොන්නරුව අවධිය තුල අපි කතා කරනවානේ පුතේ අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වුණා කියලා. ඉතින් ඒ හින්දා අපේ රටේ තියෙන මේ වටිනාකම වැඩි පුතේ. ඒ නිසා දැන් අපි දන්නවා මේ මෙතනදී කතා කරනකොට මේ කෘෂිකර්මාන්තය කියන පුතේ සුන්දර දෙයක් එහෙම නෙමෙයි. කෘෂිකර්මාන්තය නිරත වෙනවා කියන්නේ අවුවට පිච්චෙනවා, වැස්සට තෙමෙනවා, මේ මහා කර්කශක පොළවත් එක්ක හැප්පෙන්න ඕනේ. ඉතින් ඒවා අපි දකිනවා. ඉතින් මේවා පුතේ මේවා කරන ගොවියා, කම්කරුවා මේ දේවල් කරේ පුතේ ඇත්තටම එක පැත්තකින් ඔවුන්ගේ ජීවිතය ගැන විතරක් හිතලා නෙමෙයි මේ මුළු සමස්ත ලෝකයේම ජීවිතය ගැන හිතලා. අපිට මුදල් කොච්චරක් තිබුණත් වැඩක් නැහැ පුතේ. ගොවියා, කම්කරුවා මේ පාරට බැහැලා, කුඹුරට බැහැලා ඊට පස්සේ හේනට ගිහිල්ලා වැඩ කරේ නැතොත් එහෙම. මොකද ඔවුන්ගේ ශ්‍රම ශක්තිය තමයි අපි පරිභෝජනය කරන්නේ. ඒ නිසා අපිට වැදගත් වෙනවා. ඉතින් කවිය මෙහෙම කතාවක් කියනවා මේ මහන්සියේ ප්‍රතිඵලය තමයි දැන් මේ කවියට ලැබිලා තියෙන්නේ. ඇත්තටම දෑතේ කරගැට එනකම් මේ කෘෂිකර්මාන්තයේ නිරත වෙන ගොවීන්ගේ ජීවිතය හරිම වේදනාකාරී. හැබැයි පුතේ කවදා හරි දවසක මේ අස්වැන්න ලැබෙනකොට ඒ දෑතේ ආපු කරගැටවලට යම්කිසි සැනසීමක් ගේනවා කියලා කවිය කියනවා. ලායගොය මේ දලු පවන්සලයි කියන ඒ වචනාර්ථය තුල ගැබ් වෙලා තියෙන ප්‍රාසාත්මකව ගැබ් වෙලා තියෙන කාරණාව අපිට දකින්න පුළුවන්. දහදිය මුතු වැට මල් වරුසාවි, කරල් බරින් වීදී වැගිරේ. එතකොට පුතේ මේ මහා අස්වැන්නක් දකිනකොට කවිය කියනවා මේ තියෙන්නේ මම අපේ කයෙන් වැගිරිච්ච දහදිය තමයි. මේ දහදිය මුතු වැට බවට පත් වෙලා අස්වැන්න බවට අපි නෙලා ගන්නවා. අප බලන්න පුතේ ඒ තියෙන ප්‍රාසාත්මක යෙදුම් ටික. එතකොට මේ නිර්මාණයෙන් අපිට කතා කරන්න පුළුවන් අභ්‍යන්තරයටම ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ තිබිච්ච ඒ හැඟීම, ඒ මිනිස්සුන්ගේ තිබිච්ච ශක්තියින් ටික, ඒ මිනිස්සු කෙතරම් මහන්සියක් අපි වෙනුවෙන් කළාද කියන එක.
ඒ වගේම පුතේ කවිය අපිට මතක් කරනවා මම වෙලාව යන හින්දා ඉක්මනින් කවි පද පෙරි ටිකේ තැන් වලින් කතා කරන්න උත්සාහ කරනවා. දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇත මව්දෙරණේ සත්‍රුවනින් නව නිදහන් මතුවී පුතුගෙසිනහවෙනි ඔප වැටුනේ. දැන් බලන්න දැන් මේ නිර්මාණය පුතේ තොටිල්ලේ නිදා ඉන්න දරුවෙකුට තාත්තා කෙනෙක් කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. එතකොට පුතා නිදාගෙන ඉන්නවා. පුතා නිදාගෙන ඉන්නකොට පුතාගේ සිතිවිලි දහමයට පුතාගේ තියෙන මනෝභාවයන්ට ක්‍රමිකව තාත්තා මේ තමන්ගේ අදහස් ටික කියනවා. ඇත්තටම දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇත මව්දෙරණේ. එතකොට පුතේ මේ පුතා නිදාගෙන ඉන්න අවස්ථාවේදී පුතාට මතක් කරලා දෙනවා. අපේ පෙර රජදරුවෝ අපි දන්නවා පුතේ දහසක් වැව් බැඳි රාජ්‍යයක් බවට අපේ රාජ්‍යය පත් කළා. රජරට ප්‍රදේශයට ගියහම අපි දකිනවා පරාක්‍රම සමුද්‍රය තුලින් අක්කර 18200ක භූමි අපසරියක් අස්වද්දන්න පුළුවන් තරමට ඒ නිර්මාණ ඔවුන් නිදි කළා. අපි හැමතැනම ලංකාව සුපෝෂිත වෙන්නේ මෙන්න මේ ආර්ථික සුපෝෂිත වෙන්නේ මෙන්න මේ වගේ දේවල් එක්ක. ඉතින් පුතේ ඒව ඇත්තටම අපිට සත්‍රුවන් වෙහි වහිනවා වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. ඒ තරම් අපිට විශිෂ්ටත්වයේ කරා යන්න ඒ හරහා අවකාශ හම්බ වෙනවා. ඒ නිසා මේ ලෝකේ නිර්මාණය වීම කාටවත් නෙමෙයි පුතේ අනාගතයේ ඉන්න ඔබටමයි කියලා තමයි කවිය අපිට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ඒ හින්දා කවිය අවසන් කරනවා මෙන්න මේ තැනදී 2500 වසරක් තිස්සේ මාදුටු සිහිනයේ පුංචි පුතුන් ඔබහට ලෝකය ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන්. ඇත්තටම අපේ බෞද්ධ ආගමත් එක්ක සුපෝෂණය වෙච්ච මේ රාජ්‍ය ගැන කතා කරනකොට වසර 2550කට වැඩි ඉතිහාසයක් අපිට තියෙනවා. බෞද්ධ සංස්කෘතියත් එක්ක සුපෝෂණය වෙච්ච ඉතිහාසයක් අපිට තියෙනවා. එතකොට මේ ඉතිහාසය ගැන කතා කරනකොට අපේ හැම දෙයක් පිළිබඳව කතා කරනකොට පුතේ අපිට ලොකු කතාවක් කියන්න අපිට අවකාශය තියෙනවා. මොකද හේතුව අපි අතීතයේ පටන් මේ දක්වාම අපේ ඉතිහාසය දිහා බලනකොට අපි හැම අවස්ථාවකම ආර්ථිකමය වශයෙන්, දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන් කියන හැම ශ්‍රේෂ්ඨයකම අද්විතීය අවස්ථාවන් වලට ආවා. එතකොට අපි ස්වාධීන ජාතියක් හැටියට හැම අවස්ථාවකම ජීවත් වෙන්න අතීතයේ පටන් උත්සාහ කරා. එතකොට ඒක හරි වැදගත් පුතේ. ඒ නිසා මේ ලෝකය අපි කාටවත් යටත් නැති, අපි කාටවත් ණය නැති නිවහල් ජාතියක් විදිහට ලෝකයේ ඉහළ පෙළ වැජඹේවා කියන අභිමතාර්ථයේ ප්‍රාර්ථනය කවියගේ හදවත තුළ තියෙනවා. ඇත්තටම මේ කවියගේ හදවත තුළ තියෙන මේ ප්‍රාර්ථනය පුතේ හරි වැදගත්. මොකද විශේෂයෙන්ම ඔබේ ප්‍රශ්නයක දුරත් අහන්න පුළුවන් මේ කවියා දකින ලෝකය කවියාගේ ප්‍රාර්ථනයේ බවට පත් වුණේ මොන වගේ ලෝකයක් ඉදිකිරීමද? නිර්මාණය තුළ ඒ කතා බහට ලක් වෙන කාරණා ටිකත් එක්ක කවියාගේ ලෝකය බවට කවියාගේ ලෝකයේ තුළ ਉਹ ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? ਉਹ අනාගතය පිළිබඳව තමන්ගේ පුතාගෙන් ප්‍රාර්ථනා කරේ මොකක්ද? මේ අනාගත ලෝකයට ප්‍රවේශ වෙන දරුවන්ගෙන් ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? මෙන්න මේ වගේ දෙයක් පිළිබඳව පුතේ ඇත්තටම ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ ජාතිකාභිමානය, ශ්‍රමාභිමානය ගැන ප්‍රශ්නයක් අහනවා වගේම තව කාරණා පිළිබඳව පුතේ මේ ඔස්සේ විග්‍රහාත්මකව අහන්න අවකාශය තියෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් ඒ නිසා මේ නිර්මාණය ඔබ කියවන්න, මේ නිර්මාණය ශ්‍රවණය කරන්න පුළුවන්. මේ නිර්මාණය ඔබට ශ්‍රවණය කරලා මේ පිළිබඳව ඔබට ਵਿਚාරයක් කතා කරන්න පුළුවන්, විචාරයක් ලියන්න පුළුවන්. ඒ නිසා ඔබට මේ නිර්මාණය අතිශයම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා පුතේ. ඒ නිසායි අද දවසේත් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. හිරිමල් සිනා පෙන පිඩුවල විහිරිතම ගල්පරවලම හැපි බිහි කරමි මම. සමතැනිතලාබල හමුවෙයි අලසකම නිරස්සයි අතරමග අවහිර නොදුටු බිම. පෙනපිඩු නැති, ගල්පර නැති, සමතැනිතලා නැති ජලපහරක් කවදාවත් ගඟක් වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකන් කානුවක් විතරයි. ඉතින් පුංචි යාළුවනේ, ඔයාලා තීරණය කරන්න. ඔයාලගේ ජීවිතේ ලස්සන අභියෝග වලින් පිරුණු ගඟක්ද එහෙමත් නැත්නම් ඒක නීරස කානුවක්ද කියලා. එහෙනම් අපි අද වැඩසටහන නිමා කරන්නයි සූදානම් වන්නේ. අද සරස්වති මණ්ඩපයට සහභාගී වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී සිංහල ආචාර්ය සජිත් කහඳවල ගුරු පියාණන්. සරස්වති මණ්ඩපය ඉන්දුනිල් ජයවර්ධන මාමාගේ නිෂ්පාදනයක්. දහදිය මුතු කැට මල්වරු සාවි කරල් බරින් සීදී වැගිරෙයි
අඩසඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරි දියර ගාලයි හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතාහි නින්හි නැහෙයි රහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යළි ඉපදී ඇති ලක් දෙරණේ සත්වනි නවනිදහම් මතුවී කිසිනාවෙනි ඔබ වැටුනේ දැසේ කඳු ලැලි පිත්සදා බලනෙමි හෙට හිරු එළියට වඩිනදිනේ ණය නැති බිය නැති නිවාල් යුගයක කුංචි පුතා රජ කරනු පෙනේ ගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒ ගත වෙහෙසම සතුටක් වීමට ඔබ සිහිවන විට පුංචි පුතුන් 2500 වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉදිකරදී මිස යා නොහැකි මට පුංචි